තෙරුවන් සරණයි අයිබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තිය 64 වෙනි දවස බෞද්ධ සමාජ දර්ශනය පොතට අදාළව අපි සාකච්ඡාව සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී අපි කතා කරනවා 7 වෙනි පරිච්ඡේදයේ බෞද්ධ දේශපාලන චින්තනය කියන පාඩමේ එක කොටසක් කොයි වගේ පරිසරයක්ද දේශපාලනිකමය වශයෙන් ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය වෙනකොට තිබුණේ කියන එක, කොයි වගේ පාලන ඒකකද තිබුණේ, ඒ වගේම පාලන ඒකක විදිහට බෙදලා තිබුණු ප්‍රදේශ, එහෙම නැත්නම් ජනපද ආදී මොනවද, වර්ගීකරණ මොනවද, ඒ වගේ තොරතුරු රාශියක් අපි ඉගෙන ගන්නවා, සාකච්ඡා කරනවා මේ කොටසේදී. ඉතින් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ මේ සියලුම සම්බන්ධතාවලට, මේ සාකච්ඡාවලට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කාරණියත් මතක තියාගෙන අපි අද දවසේදී බෞද්ධ දේශපාලන චින්තනය කියන මාතෘකාව යටතේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්නට සූදානම් වෙමු. විශේෂයෙන්ම ලියන්නට සටහන් කරගන්නට යම්කිසි පොතක්, එහෙම නැත්නම් කොළ ඔබ පාවිච්චි කරන්න. එතකොට ඔබට පුළුවන් විශේෂ දේවල්, වැදගත් වෙන දේවල් සටහන් කරගන්නට. බෞද්ධ දේශපාලන චින්තනය කියන මේ පාඩම යටතේ තියෙන වැදගත් තොරතුරු අවධානයට ගන්නකොට අපිට ගොඩක් තොරතුරු සාකච්ඡා කරන්නට පුළුවන්. අපි කොටසින් කොටස ටික මේක තේරුම් ගන්නට, වැදගත් වෙන දේවල් ග්‍රහණය කරගන්නට, අවබෝධ කරගන්නට කටයුතු කරමු. බුදුදහම ලෝකෝත්තර සැපය පිළිබඳව පමණක් උගන්වන පාරලෞකික, ඒ කියන්නේ පාරලෞකික කියලා කියන්නේ ලෞකිකත්වයේ ඉක්මවලා ගියපු. ඒ කියන්නේ මේ කෙටියෙන් කිව්වොත් එහෙම බුදුදහම කියලා කියන්නේ ලෞකිකත්වයෙන් එතර වෙලා නිවන් අවබෝධ ගැනීම සඳහා පමණක් උපදෙස් ලබා දෙන මඟ පෙන්වන දහමක් කියලා සමහර අය කල්පනා කරනවා. බුදුදහම ලෝකෝත්තර සැපය පිළිබඳව පමණක් උගන්වන පාරලෞකික විමුක්ති මාර්ගයක් පමණක් උගන්වන ඉගැන්වීමක් විදිහට සමහර අය කල්පනා කරනවා. ඒ වුණාට ඒක එහෙම අපිට අනුමත කරන්නට බෑ. දේශපාලන, ආර්ථික හෝ සමාජ යථාර්ථයන් පිළිබඳ එමගින් මාර්ගෝපදේශයක් ලද නොහැකියයි මේ කරන ප්‍රකාශය අපිට ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්, ප්‍රතික්ෂේප කරන්නට වෙනවා. මොකද බුදුදහමේ දේශපාලනය, ආර්ථිකය, සමාජ යථාර්ථයන්, සමාජීය ගැන්වීම් බොහොමයක් ගැන සාකච්ඡා කරන දහමක්. ඒ නිසා අපිට විමුක්තිය, විමුක්ති මාර්ගය, ලෞකිකත්වයේ ගැන කතා නොකර පාරලෞකිකත්වය ගැන පමණක් කතා කරන ඉගැන්වීමක් විදිහට අපිට කතා කරන්නට බෑ. ලෞකිකත්වය හා සම්බන්ධ වෙච්ච දේශපාලනික, ආර්ථික, සමාජීය විවිධ දේවල් බුදුදහම තුළ සාකච්ඡා වෙනවා. සසර කලකිරුණවුන්ට අදාළ නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාවක් පමණක් බුදුදහමේ අන්තර්ගත බව ඔවුන්ගේ මතය වී ඇත. සමහර අය ප්‍රකාශ කරන්නේ සසර කලකිරිච්ච නෛෂ්ක්‍රම්‍ය, නෙක්ඛම්ම කියලා කියන්නේ ගිහි බාධක, ගිහි සම්බන්ධතාවලින් ඈත් වෙලා ප්‍රතිපදාවන් අනුගමනය කරන අයට පමණක් සීමිත වෙච්ච, විශේෂිත වෙච්ච ගැන්වීමක් විදිහට සමහර අය පැහැදිලි කරන්නට උත්සාහ කරන බුදුදහම. බෝසතුන් තමන්ට පිය පරපුරෙන් උරුම වෙච්ච සිහසුන හැර දමා ගොස් සියලු ඇලුම් බැඳුම් බිඳ හැර අපිස් ජීවිතයක් ගත කිරීම මේ නෛෂ්ක්‍රම්‍ය මූලික කරගත් ඉගැන්වීමක් තියෙනවා කියන්නට ගන්න උදාහරණයක්, නිදසුනක්. ඇත්තටම බෝධිසත්වයන් වහන්සේ ගිහි අතහැරලා තමන්ට තිබුණු සක්විති රජකම පවා ඉවත් කරලා ගිහි අතහැරලා වැඩම කරපු එක, ගියපු එක නිවැරදි. හැබැයි ඒ වුණත් බුදුරජාණන් වහන්සේගේ, ඒ බෝධිසත්වයන් වහන්සේගේ ගිහි අතහැර යෑම සමස්තය ඉගැන්වීම, බුදුදහමේ සමස්ත ඉගැන්වීම ගැන කියවන ප්‍රකාශයක් නෙමෙයි. ගිහි බාධකවලින් තොර වෙලා සම්බුද්ධත්වයට පත්විය යුතුයි. හැබැයි නිදසුනක් විදිහට ඒක අරගෙන නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව පමණක් ගිහි සම්බාධකවලින් ලෞකික ජීවිතයෙන් සම්පූර්ණ ඉවත් විය යුතු දහමක් විදිහට බුදුදහමේ උගන්වන්නේ නැහැ.
එහෙත් මේ සිතිවිලි හුදෙක් දහමේ එක් අංශයක් පමණක් බලා ගනු ලබන තීරණ මිස සමස්ත බෞද්ධ චින්තනයේ මනාව තේරුම් ගෙන ගන්නා වූ විනිශ්චයක් නොවන බව පැවසිය යුතුය. මේ ඒ විදිහේ අදහස් ඉදිරිපත් කරන්නේ නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව උගන්වනවා. ඒ වගේම පාරලෞකිකත්වය ගැන උගන්වනවා. ඒ විදිහේ ඉගැන්වීම් ගෙනහැර දක්වලා තියෙන්නේ බුදුදහමේ එක අංශයක්, එක පැත්තක් පමණක් අවධානයට යොමු කරලා. ඉතින් ඒක අපිට අනුමත කරන්නට බැහැ. මොකද බුදුදහම ඊට වඩා හරපද්ධතීන් විවිධ අංශයන් වලට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ අතරින් දේශපාලනිකමය තත්වය, දේශපාලනිකමය විශේෂිත ඉගැන්වීම් බුදුදහමේ කොහොමද සාකච්ඡා කරලා තියෙන්නේ කියන එක තමයි අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පළවෙනියටම අපි අද දවසේදී කතා කරනවා බෞද්ධ දේශපාලනික සංකල්ප මතු කරන්නට යෙදුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සමාජ වටපිටාව තුළ දේශපාලනිකමය වශයෙන් තිබුණු තත්ත්වය මොකක්ද කියලා. ඉස්සෙල්ලා මේක දැනගන්නට වෙනවා. ඊට පස්සේ තමයි බුදුදහම ඒට අනුව ඒ සමාජ වටපිටාව තුළ දේශපාලනික දර්ශනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොමද, මොනවද කියන එක ගැන ඊළඟ කොටසෙදි තමයි අපි කතා කරන්නේ. සසර පිළිබඳ තියුණු සංවේදී බව හේතු කරගෙන සසර බිය දැක පැවිදිව බවුන් වඩන උතුමන් අරබයා දේශපාලන ආර්ථික කාර්යයන්ගෙන් වෙන්ව වසනසේ උපදෙස් දෙනු ලබන බව සැබෑය. සාමාන්‍ය බුදුදහම තුළින් සසර පිළිබඳ තියුණු සංවේදී බව හේතු කරගෙන සසර බිය දැකලා පැවිදිව බවුන් වඩන උතුමන් අරබයා දේශපාලන ආර්ථික කාර්යයන්ගෙන් වෙන්ව වසනසේ උපදෙස් ලබා දීලා තියෙනවා. පැවිද්දන්ට දේශපාලනික මේ සම්බන්ධතාවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වුණත් බුදුදහම හුදෙක් පැවිදි උතුමන් සඳහා පමණක් වදාළ දෙසුමක් නොවේ. පැවිද්දන් සඳහා ප්‍රවෘජිත ජීවිත ගත කරන පිරිස සඳහා පමණක් දේශිත සුදේශිත දහමක් නෙවෙයි. බුදුදහමේ මේ සම්බුද්ධ ශාසනය හා සම්බන්ධ පුද්ගල කණ්ඩායම් 4ක් පිළිබඳව කතා කරනවා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. සිව්වනක් පිරිස. මේ සිව්වනක් පිරිසම සම්බුද්ධ ශාසනය නියෝජනය කරන පිරිසක්. යන සිව් පිරිසෙන්ම සමන්විතයි. එතකොට උපාසක උපාසිකාවන් නැති සමාජයක භික්ෂු භික්ෂුණීන්ට වාසය කළ හැකි තත්ත්වයක් නැහැ. අනිවාර්යයෙන්ම භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට උපාසක උපාසිකා කියන පිරිස් දෙක සිටින්නට ඕන පැවැත්ම සඳහා. එතකොට තමයි දානමාන ආදියද සමාජ වටපිටාව භික්ෂු භික්ෂුණී කියන අංශ දෙකම දෙපිරිසම නිර්මාණය වෙන්නේ. භික්ෂු භික්ෂුණී කියන දෙපිරිස නිර්මාණය වෙන්නේ ගිහි උපාසක උපාසිකා කියන පිරිස් දෙකේ සම්බන්ධතාවයෙන්. පස්සේ තමයි පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්නේ. කොහොම හරි අපිට මෙතනදී සාකච්ඡා කරන්නට ඕන බුදුදහමේ පැවිදි පක්ෂයට පමණක් උපදෙස් සපයන ඉගැන්වීම් අන්තර්ගත වෙන්නේ නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම මාර්ගෝපදේශයේ සපයන, උපදෙස් සපයන, අවවාද අනුශාසනා සපයන දහමක්. සිව් පිරිසින් කොටසට ගැනෙන උපාසක උපාසිකාවෝ සමාජගත පූර්ණ චර්යා රටාවන්ම අනුගමනය කළ යුත්තෝයි. සිව් පිරිස අතරට ගැනෙන සිව් පිරිස අතරටම අයිති වෙන උපාසක උපාසිකා කියන මේ දෙපිරිස සමාජගත පූර්ණ චර්යා රටාවන්ම අනුගමනය කළ යුතු පිරිසක් වෙනවා. සමාජගත සම්පූර්ණ සමාජයත් එක්ක සම්බන්ධ වෙච්ච සියලුම චර්යාවලට, හැසිරීම් වලට සම්බන්ධ වෙනවා. දේශපාලනය හා ආර්ථිකය ගිහි ජීවිතය හා අත්‍යන්තයෙන්ම බැඳිලා පවතිනවා. දේශපාලනයයි ආර්ථිකයයි කියන දෙක. එහෙනම් ඒ නිසා ගෘහස්තියන්ගේ එම චර්යාව යහපත් කරනු පිණිස ඉතාමත් අර්ථ සම්පන්න දේශපාලන චින්තනයක් සහ ආර්ථික චින්තනයක් බුදුදහම තුළින් ඉදිරිපත් කරලා තියෙනවා. සමාජයේ සම්පූර්ණම ගිහි සමාජය ක්‍රියා කරන්නේ අන්‍යෝන්‍ය යහපත සලසමින්, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ සහිතව. ඒ වගේම තමයි සමස්ත සමාජයටම ගිහියාගේ ක්‍රියා කිරීමේ බලපෑම සමාජයට එල්ල වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම
බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම දේශපාලනිකමය වශයෙන්ුත් ආර්ථිකමය වශයෙන්ුත් පුද්ගලයාට උපදෙස් දීලා තියෙන්නේ සමාජයේ අහිතකර තත්වයන් ගොඩනැගෙන්නේ නැති විදිහට යහපත් වූ තත්වයන් ගොඩනැගෙන ආකාරයට. ගිහියනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පැවිදි උතුමන් එම චින්තනය මැනවින් ග්‍රහණය කරගෙන සිටිය යුතු බව ධර්මයේ පිළිබඳව ඇතැම් කොටස් අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලි වෙනවා. එහෙනම් ගිහි ජනතාවට දේශපාලනිකමය වශයෙන් හෝ ආර්ථිකමය වශයෙන් හෝ සමාජිකමය වශයෙන් හෝ යහපත් විදිහට හැසිරීම සඳහා උපදෙස් ලබා දෙන අනුශාසනා කරන භික්ෂුන් වහන්සේලා පැවිදි පක්ෂය අනිවාර්යෙන් මේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන්නට ඕන කියන එකත් බුදුදහමේ අවධානයට ලක් වෙලා තියෙනවා. බුදු සමයේ ඉදිරිපත් වෙන දේශපාලන චින්තනයේ මනාව තේරුම් ගනු පිණිස බුද්ධ කාලීන දේශපාලන රටාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා තිබීම වැදගත්. මම මතක් කළා අද දවසේදී අපි මෙතනදී කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශපාලනික ඉගැන්වීම් සම්බන්ධයෙන් නෙවෙයි, දේශපාලනික බෞද්ධ සංකල්ප ගොඩනැගිච්ච සමාජ වටපිටාවේ පැවතිච්ච බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට තිබුණු දේශපාලනික තත්ත්වය කොයි වගේද කියන එක. ඒක තේරුම් අරගෙන හිටියට පස්සේ අපිට වැදගත් බොහොම ලේසියෙන් පහසුවෙන් බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන දේශපාලනික චින්තන, දේශපාලනික ඉගැන්වීම් කොච්චරනම් වැදගත් වෙනවද, අර්ථ සම්පන්න වෙනවද කියන එක තේරුම් ගන්නට පුළුවන්. ලෝකයේ තියෙන කිසිම දර්ශනයක් තත්කාලීන සමාජ ව්‍යුහයෙන් පරිබාහිරව පහළ වෙන්නේ නැහැ. හැම දර්ශනයක්ම, හැම ඉගැන්වීමක්ම ඒ කාල වකවානුව තුළ, සමාජය තුළ ගොඩනැගිලා තියෙන තත්ත්වයේ තේරුම් අරගෙන ඒට සරිලන විදිහට එහි යම් යම් වෙනස්කම් යම් යම් නව්‍යකරණ වලට ලක් කරමින් ඉදිරිපත් කරනවා. එහෙම නැතිව සම්පූර්ණම සමකාලීන සමාජයේ ලබා ඇති ප්‍රබුද්ධත්වයේ තරාතිරම උරුම කරගන්නා අතරම එම සමාජයේ පවත්නා දුබලතාවනට ප්‍රතිචාර වශයෙන් නවීකරණ, සංශෝධන හා විපර්යකාරක චින්තන, වෙනස්කම් ඇති කිරීමට තුඩු දෙන අදහස් සමාජ දර්ශන මගින් ඉදිරිපත් කරනු ලැබේ. සාමාන්‍ය සමාජ දර්ශන මගින් ඉදිරිපත් කරන සමකාලීන සමාජයේ ලබා ඇති ප්‍රබුද්ධත්වයේ තරාතිරම උරුම කරගෙන තියෙන ආකාරය, ඒ වගේම එම සමාජයේ පවතින දුබලතාවන්ට ප්‍රතිචාර වශයෙන් නවීකරණ, සංශෝධන, විපර්යාකාරක චින්තන, වෙනස් වීම ඇති කරවීමට තුරු දෙන අදහස්, මේවා සමාජ දර්ශන මගින් ඉදිරිපත් වෙනවා. බුදු සමයේද මෙම පොදු ධර්මතාවනට යටත් හේයින් බෞද්ධ සමාජ දර්ශනයේ දේශපාලන සංකල්ප වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා බුද්ධ කාලීන දේශපාලන ක්‍රම පිළිබඳ විධිමත් කුළුපක දැනුමක් ලද යුතුව පවතී. එහෙනම් යම් යම් දර්ශන ඉදිරිපත් වෙනකොට මෙන්න මේ කාරණාවන් වලට අපිට අවධානය යොමු කරන්න වෙනවා. ප්‍රබුද්ධත්වයේ තරාතිරම තේරුම් ගන්නවා. කොයි වගේ ප්‍රබුද්ධ සමාජයක්ද ඒ වටපිටාවේ තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒක තේරුම් ගන්නවා පළවෙනියට. ඒ වගේම මොනවද සමාජයේ තියෙන ආගමික, දේශපාලනික, සමාජීය වශයෙන් පවතින දුබලතා මොනවද කියලා තේරුම් ගන්නවා. ඒවට ඊට පස්සේ සමකාලීන සමාජය තුළ ප්‍රබුද්ධත්වයේ තරාතිරම තේරුම් අරගෙන, ඊට පස්සේ දුබලතා, ප්‍රබලතා මොනවද කියලා තේරුම් අරගෙන ඒවා සංශෝධනය කරන්නට, නවීකරණයට භාජනය කරන්නට, වෙනස් කරන්නට, යම් යම් වෙනස්කම් ඇති කරන්නට හේතු වෙන ඉගැන්වීම් ගෙන හැර දක්වනවා. එතකොට බුදු සමයත් ඒ කාලයේදී පැවතුණු දේශපාලනික තත්ත්වය හොඳින් තේරුම් අරගෙන ඒ දේශපාලනික තත්ත්වයේ තිබුණු අඩුලුහුළුකම් යම් ආකාරයකින් නිවැරදි කරන්නට, ධාර්මික කරන්නට, යහපත් කරන්නට උගන්වපු දේශපාලනික චින්තනයක් තමයි තියෙන්නේ. එහෙම නැතිව සම්පූර්ණම ඒ පැවතුණු පාලන ක්‍රමය ඒක වෙනස් කරලා වෙනමම පාලන ක්‍රමයක් බුදුදහම තුළින් ප්‍රදර්ශනය කරන්නේ නැහැ. බුදුදහම තුළින් ඇති කළා කියලා අපිට කියන්නට බෑ. ඒ තිබුණු පාලන ඒකකයන්ම, රාජාණ්ඩු, ඒ වගේම සමූහාණ්ඩු පාලන ඒකකයන්ම බුදුරජාණන් වහන්සේ බුදුදහම තුළින් ධාර්මික පාලනයක් යටතේ ක්‍රියාත්මක වෙන පාලන ඒකකයන්, පාලන රටාවන් බවට පත් කරලා තියෙනවා. ඒක තමයි බුදුදහමේ දේශපාලනික චින්තනයේ විදිහට ගොඩනැගිලා තියෙන්නේ.
එතකොට අපි බලමු බුද්ධ කාලීන ಭಾರತයේ ප්‍රධාන දේශපාලන රටා දෙකක් තිබිලා තියෙනවා. මොනවද? රාජාණ්ඩු සහ ගණතන්ත්‍ර පාලනය. එහෙම නැත්නම් මේ ගණතන්ත්‍ර කියන එකම තමයි සමූහාණ්ඩු කියලා කියන්නේ. රාජාණ්ඩු සහ ගණතන්ත්‍ර පාලනය කියන පාලන දෙක. බුද්ධ කාලයේ තුල පැවති රාජ්‍ය 16ක් ගැන පාලි පොත්වල වගේම ජෛන ආගමට අයත් ප්‍රාකෘත පොත්වල දැක්වෙනවා. 12 මහා ජනපද කියලා කියන්නේ අන්නේ ජනපද. එහෙම නැත්නම් පාලන ඒකක. ප්‍රධාන රාජ්‍ය ක්‍රම දෙකයි. රාජාණ්ඩු ක්‍රමය, පාලන ක්‍රම දෙකයි. දේශපාලන රටා දෙකයි. රාජාණ්ඩු, ගණතන්ත්‍ර එහෙම නැත්නම් සමූහාණ්ඩු කියන එක. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් කතා කරනකොට රාජාණ්ඩු සහ ගණතන්ත්‍ර පාලනය කියන දෙකම ක්‍රියාත්මක වෙච්ච ජනපද 16ක් ගැන සාකච්ඡා වෙනවා බෞද්ධ ග්‍රන්ථවල වගේම ජෛන ආගමික ප්‍රාකෘත ග්‍රන්ථවල. මේ අතරින් රාජාණ්ඩු ගංගා යමුනා මිටියාවතට නැඹුරුව පිහිටා තිබීම විශේෂ ලක්ෂණයක් විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. රාජාණ්ඩු පිහිටලා තිබිලා තියෙන්නේ ගංගා යමුනා කියන මේ ගංගා මිටියාවත් වලට නැඹුරු වෙලා. වැඩිපුරම බර වෙලා තිබිලා තියෙන්නේ රාජාණ්ඩු ගංගා යමුනා කියන මිටියාවත් වලට නැඹුරු වෙලා තිබිලා තියෙනවා. 12 මහා ජනපද ලෙස පාලි පොත්වල දැක්වෙන්නේ අංග මගධ කාසිකෝසල වජ්ජි මල්ල චේති වස්ස කුරු පංචාල මච්ච සූරසේන අස්සක අවන්ති ගන්ධාර කාම්බෝජ කියන 16. දහම් පාසල් අවසාන විභාගයටත් මේවා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ සමහර විට මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා ඇති. ඒ වගේම තමයි බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හදාarලා තියෙන අයට මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඇති. ඉතින් අංග මගධ කාසිකෝසල වජ්ජි මල්ල චේති වස්ස කුරු පංචාල මච්ච සූරසේන අස්සක අවන්ති ගන්ධාර කාම්බෝජ. අනිවාර්යයෙන්ම මේවා අපිට වැදගත් වෙනවා. මොකද බුද්ධ කාලීන සමාජයේ දේශපාලනිකමය වශයෙන් වර්ගීකරණයට ලක් වෙලා තිබුණු ප්‍රධානතම ඉගැන්වීම් ටික තමයි. එහෙම නැත්නම් පාලන ඒකක කිහිපයක් තමයි මේ 12 මහා ජනපද කියන්නේ. මෙන්න මේ ජනපද බෙදලා තිබුණා. මේ අතරින් මගධයයි කෝසලයයි වත්සයයි අවන්ති කියන ජනපද. මගධ ජනපදයේ, කෝසල ජනපදයේ, වත්ස ජනපදයේ සහ අවන්ති කියන ජනපද හතර වඩාත් ප්‍රබල හා වැදගත් රාජාණ්ඩු හතරක්. මගධ, කෝසල, වත්ස, අවන්ති කියන මේ රාජ්‍යයන් හතර රාජාණ්ඩු විදිහට ක්‍රියාත්මක වුණා. බුද්ධ කාලීන සියලුම රාජ්‍ය අතර පැවතේ බලය සඳහා වූ අරගලයක්. සියලුම රාජ්‍යයන් වල තිබුණා බලය ලබා ගැනීම හා සම්බන්ධව ලොකු අරගල, අවුල් වියවුල් සහගත තත්ත්වයන් තිබුණා. හැම රාජ්‍යයක්ම ව්‍යාප්තවාදී සිහිනයක් සිත් තුළ රඳවාගෙන ක්‍රියා කළ බවක් පේන්න තියෙනවා. හැම රාජ්‍යයක්ම ව්‍යාප්තවාදී, තමන්ගේ රාජ්‍ය ව්‍යාප්ත කරගන්න, තමන්ගේ රාජ්‍ය විශාල කරගන්න උත්සාහ කරපු බවක් දකින්න තියෙනවා. එහෙනම් මේ අපි කතා කරන්නේ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ දේශපාලනිකමය වශයෙන් තිබුණු තත්ත්වය. මොකක්ද? බුද්ධ කාලීන සියලුම රාජ්‍යයන් අතර පැවතුනේ බලය සඳහා වූ අරගල බහුලව තිබුණු පරිසරයක්. ඒ වගේම තමයි හැම රාජ්‍යයක්ම ව්‍යාප්තවාදී සිහිනයකින් යුක්තව ක්‍රියා කරපු ස්වභාවයක් දකින්න පුළුවන්. අවසානයේදී මේ පූර්වෝක්ත රාජ්‍ය හතරේ අරගලයේ ලෙස විද්‍යමාන විය. අවසානයේදී අපි මුලින් සාකච්ඡා කරපු මගධ, කෝසල, වත්ස, අවන්ති කියන මේ රාජ්‍යයන් වල බල අරගලය ක්‍රියාත්මක කරවීමේ බොහෝ ලක්ෂණ බුද්ධ කාලයේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තිබුණා. අවසානම කාලේ වෙනකොට මේ අපි කතා කරපු ප්‍රධාන රාජ්‍යයන් හතරේ තමයි බලය සඳහා වැඩිපුරම අරගල පැවතුණු කාලේ. මේ නියම වූයේ මෞර්ය අධිරාජ්‍ය බිහිවීමෙන් පසුවය. එහෙම සඳහන් වෙනවා. මෞර්ය රාජ්‍ය ඇති වුණාට පස්සේ මෙය නිම වූයේ. මෞර්ය රාජ්‍ය ඇති වුණාට පස්සේ තමයි මේක නිමාවකටපත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් හැමදාමත් බල අරගලයන් දිගින් දිගට පැවතිලා තියෙනවා. ගණතන්ත්‍ර රාජ්‍ය හා රාජාණ්ඩු අතරද දිගටම විරුද්ධතා තිබිනි. අපි සඳහන් කළා රාජාණ්ඩු සහ ගණතන්ත්‍ර එහෙම නැත්නම් සමූහාණ්ඩු කියලා
පාලන ඒකක දෙකක් තිබුණා කියලා. මේ රාජාණ්ඩුව අතරත් ගණතන්ත්‍ර පාලන ඒකකයන් සමගත් ගැටලු තිබිලා තියෙනවා බුද්ධ කාලයේ වෙනකොට. රාජ්‍ය අතර පැවති බල අරගලය නිසා ශාස්ත්‍රීය වංශිකයන් තුළ ඇති වූ දේශපාලන සදාචාරයෙහි පරිහානිය පුද්ගල සදාචාර පරිහානියද හේතු වූ බව පෙනේ. රාජ්‍ය අතර පැවතුණු බල අරගලය ශාස්ත්‍රීය වංශිකයන් තුළ ඇති වෙච්ච දේශපාලන සදාචාරයෙහි පරිහානියට වගේම පුද්ගල සදාචාර පරිහානියටත් හේතු වෙලා තියෙනවා. ශාස්ත්‍රීය වංශිකයන් තුළ ඇති වෙච්ච දේශපාලන සදාචාරයෙහි පරිහානියට. ඉතින් රාජ්‍යයන් අතර පැවතුණු මේ බල අරගලය එක එක රාජ්‍යයන් වල පරිහානියට පිරිහීමට හේතුවක් වෙලා තියෙනවා. පිරිහීමට පත් වෙලා තියෙනවා. රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා මගධයේ අජාසත්ත සිය පියා වදදී මරණයට පත් කරනවා. රාජ්‍ය බල අරගලයේදී ක්‍රූර විදිහට සාහසික ක්‍රියාවක් විදිහට තමයි බෞද්ධ සාහිත්‍යය තුළ සාකච්ඡා වෙන්නේ. අජාසත්ත කුමාරයා තම බිම්බිසාර පිය රජතුමාව ඝාතනය කිරීම. ඊළඟට කෝසලයේ විදුඩබද එසේම තමන්ගේ පියාව ඝාතනය කරනවා. කෝසලයේ විදුඩබ කුමාරයා. ඒ වගේම තමයි අජාසත් රජතුමා තම මාමා වූ පසේනදි කොසල් රජුට එරෙහිව දිග සටනක් බුද්ධ කාලයේදී ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වගේ බල අරගලයන් සඳහා යොමු වෙච්ච අවස්ථාවන් සාහසික ක්‍රියාවන් ඒ කාලවකවානුවේදී සිද්ධ වෙලා තියෙනවා. එතනින්ම අපිට පැහැදිලි වෙනවා ඒ කාරණාවලින්ම කොයි වගේ තත්ත්වයක්ද බලය සඳහා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියලා. සදාචාරයෙන් පිරිහිලා මනුස්සකම ඉක්මවලා ගිහිල්ලා බල අරගලය ක්‍රියාත්මක වෙලා තියෙන ආකාරය තමයි මේ නිදසුන් වලින් අපිට පෙන්눔 කරන්නේ. ඝන සංඝ හෙවත් ගණතන්ත්‍ර රාජ්‍යවල ඉරණම මේ වන විට නිශ්චිතව තිබුණු බව කියවේ. ගණතන්ත්‍ර රාජ්‍යවල ඉරණම මේ වෙනකොට සාමාන්‍ය නිශ්චිත ආකාරයෙන් තිබිලා තියෙනවා. නැගී එන බලගත් අධිරාජ්‍යවාදී ප්‍රවණතා හමුවේ ඔවුන්ගේ සමාජ ආර්ථික ව්‍යුහය ගරා වැටමින් පැවතින. අධිරාජ්‍යවාදී ප්‍රවණතා ක්‍රියාත්මක වෙනවත් එක්ක අධිරාජ්‍යවාදී ප්‍රවණතා කියලා කිව්වේ බල අරගලයේ තුලින් බලයට පත්වෙන පිරිස් විසින් අනිකුත් ප්‍රදේශයන් යටත් කර ගැනීමට ක්‍රියා කිරීම. ඒත් එක්කම ආර්ථික ව්‍යුහය ගණතන්ත්‍ර පාලන ඒකකයන් තුලත් බිඳ වැටෙන්න පටන් අරගෙන තිබුණා. ටික ටික මේ ගණතන්ත්‍ර පාලන ඒකකයන් තුලත් ආර්ථිකමය වශයෙන් පරිහානියක් ඇතිවෙමින් ආරම්භ වෙමින් තිබිලා තියෙනවා. රාජාණ්ඩුවල ජයග්‍රහණය අනිවාර්ය වෙමින් පැවතින. සාමාන්‍ය රාජාණ්ඩුවල ජයග්‍රහණය තමයි අනිවාර්ය වෙලා තිබිලා තියෙන්නේ. බොහෝ ගණතන්ත්‍ර රාජ්‍ය කෝසලයට නතුව පැවති අතර බග්ගයින්ගේ සුන්සුමාරගිරියේ වංශ රාජ්‍ය බෝධිරාජ කුමාරයා විසින් නතු කරගෙන තිබිනි. බොහෝ ගණතන්ත්‍ර රාජ්‍යයන් කෝසල රාජ්‍යයට නතු වෙලා තිබිලා තියෙනවා. විශේෂ ගණතන්ත්‍ර පාලන ඒකකයක් විදිහට බග්ගයින්ගේ සුන්සුමාරගිරිය වංශ රාජ්‍යයේ අධිරාජ්‍ය බෝධිරාජ කුමාරයාට යටත් වෙලා තිබිලා තියෙනවා. ඒක විශේෂයි. ගණතන්ත්‍ර පාලන ඒකකයනුත් රාජාණ්ඩුවලටම යටත් වෙලා තිබිලා තියෙනවා බුද්ධ කාලයේ වෙනකොට. ඒක තමයි මේ කියන්නේ. බොහෝ ගණතන්ත්‍ර රාජ්‍ය කෝසලයේ ඒ පැවතුණු අතර කෝසලයට තමයි ගොඩක් ගණතන්ත්‍ර පාලන ඒකක යටත් වෙලා තිබිලා තියෙන්නේ. ඊට අමතරව බග්ගයින්ගේ සුන්සුමාරගිරිය වංශ රාජ්‍යයේ බෝධිරාජ කුමාරයාට යටත් වෙලා තිබිලා තියෙනවා. කාශ්‍ය සහ කෝසල රාජ්‍යවලට අවනත බව පළ කර සිටි ගණරාජ්‍ය 18ක් අජාසත්තට එරෙහිව වජ්ජීන් හා එක් වූ බව ජෛන පොත්වල දැක්වේ. ඔන්න විශේෂ කාරණාවක් සඳහන් වෙනවා. කාශ්‍ය සහ කෝසල රාජ්‍යවලට අවනත බව පළ කර හිටපු ගණරාජ්‍ය 18ක් ගණතන්ත්‍ර රාජ්‍ය පාලන ඒකක 18ක් අජාසත්තට එරෙහිව වජ්ජීන් හා එක් වෙච්ච බව වජ්ජ ජනපදවාසීන් එක්ක එකතු වෙලා තියෙනවා. ඒ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා ජෛන පොත්පත්වල. කාශ්‍ය සහ කෝසල රාජ්‍යවලට අවනත බව පළ කර සිටලා තියෙනවා. හැබැයි ගණරාජ්‍ය 18 අජාසත්ත රජතුමාට එරෙහිව වජ්ජීන් සමග එකතු වෙච්ච ආකාරයකුත් දක්වලා තියෙනවා. එසේ වුවද ව්‍යාප්තවාදී රාජාණ්ඩු බලය හමුවේ ගණරාජ්‍ය අසරණ වූ බව පෙනේ.
මේ කියන්නේ කාසි සහ කෝසල රාජ්‍යවලට අවනත බව පළ කර සිටි ගණරාජ්‍ය 18ක්. කාසි සහ කෝසල රාජ්‍යවලට මේවා රාජ්‍ය. මේ රාජ්‍යවලට අවනත වෙලා ඉඳලා තිනවා. හැබැයි මේ 18 අජාසත්ත රජතුමාට විරුද්ධව වජ්ජීන් එක්ක එකතු වෙනවා. වජ්ජීන් එක්ක එකතු වෙලා ඒ කියන්නේ රාජ්‍ය තන්ත්‍ර පාලන ඒකක අනිකුත් රාජ්‍යයන් එක්ක එකතු වෙලා තවත් රාජ්‍යවලට විරුද්ධව ක්‍රියා කරන්නට යොමු වෙලා තියෙනවා. ගණතන්ත්‍ර පාලන ඒකක වල අය රාජ්‍ය පාලන ඒකකයන් එක්ක සම්බන්ධ වෙලා තවත් රාජ්‍යයන් වලට විරුද්ධව ක්‍රියා කරපු ස්වභාවයක් තමයි මේ උදාහරණයෙන් අපිට කියවෙන්නේ. කොහොම වුණත් ව්‍යාප්තවාදී රාජාණ්ඩු බලය හමුවේ ගණතන්ත්‍ර පාලන ඒකකයන් අසරණ තත්ත්වයට පත්වෙච්ච ස්වභාවයක් දකින්න පුළුවන්. ගණතන්ත්‍ර රාජ්‍යවල පාලනය පිළිවෙත රාජාණ්ඩුවල පාලන පිළිවෙතට වෙනස් පිළිවෙතක් විදිහට තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. සාමූහික පාලනයක් ගෙන ගිය ඔහු පාලන කටයුතු සාකච්ඡා කිරීම සඳහා සන්තාගාරවලට රැස් වුණා. නිතරම සාමූහික පාලනයක් ගෙන ගියපු පිරිසක් තමයි ගණතන්ත්‍ර පාලනය. දැන් මේ අපි කතා කරන්නේ ගණතන්ත්‍ර පාලනයේ ස්වභාවය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ ගණතන්ත්‍ර පාලන ඒකකයට සම්බන්ධ වෙච්ච පිරිස් සන්තාගාරවලට එකතු වෙලා බොහෝ මිනිසුන් එකතු පාදා වෙලා එක් රැස් වෙලා සාකච්ඡා පවත්වන ස්ථානවලට එකතු වෙලා සාකච්ඡා කරලා පොදු අදහස් වලට අනුව ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ පෙන්눔 කරමින් තමයි ක්‍රියා කරලා තියෙන්නේ. බලයෙන් කටයුතු කිරීමට වඩා සාමූහික සම්මුතියෙන් ක්‍රියා කිරීම ඔවුන්ට ප්‍රිය වූ අතර වැදගත් තීරණ ගැනීමේදී විශේෂ කමිටුවල තීරණ ලබා ගැනීමේ සිරිතක් මේ ගණතන්ත්‍ර පාලනය එහෙම නැත්නම් සමූහාණ්ඩු පාලනවල තිබුණා. සාමූහික සම්මුතියෙන් ක්‍රියා කිරීම තමයි මේ අයගේ ප්‍රියතම ක්‍රමය වුණේ. ඒ වගේම තමයි වැදගත් තීරණයක් ගැනීමේදී තනිවම තීරණ ගන්නෙ නැහැ. යම්කිසි වගකිව යුතු කමිටුවක් පිරිසක් පත් කරලා ඒ කමිටු හරහා ලබා ගන්න අදහස් අනුව තමයි ඒ වැදගත් වූ තීරණ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. රාජ්‍ය ප්‍රධානත්වයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කිහිප දෙනෙකුට අයත්ව පැවති අතර ඔහු සංඝ මුඛ්‍ය හෝ ගණරාජ නමින් හැඳින්වුණා. රාජ්‍ය ප්‍රධානත්වයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කිහිප දෙනෙකුට අයත්ව පැවති අතර රාජ්‍ය ප්‍රධානත්වයේ එක්කෙනෙක්ට නෙවෙයි අයිති වෙලා තිබුණේ. ගණතන්ත්‍ර පාලන ක්‍රමයේදී එහෙම නැත්නම් සමූහාණ්ඩුවල පුද්ගලයෝ කිහිප දෙනෙකුට අයත් වෙලා තිබිලා තියෙනවා. ඒ අය සංඝ මුඛ්‍ය හෝ ගණරාජ කියන නම් වලින් හඳුන්වලා තියෙනවා. ගණරාජ සංඝ මුඛ්‍ය හෝ ගණරාජ කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. ගණතන්ත්‍ර පාලන ඒකකේ ප්‍රධානත්වයේ අරගෙන කටයුතු කරපු පිරිස්. මේ අය වරින් වර අලුතෙන් පත් කරනු ලැබූ බව අටුවාවල සඳහන් වේ. මේ ගණරාජ කියන එහෙම නැත්නම් සංඝ මුඛ්‍ය හෝ ගණරාජ කියන පිරිස් හැමදාම එකම පිරිස විදිහට ක්‍රියා කරලා නැහැ. කාලෙන් කාලයට වෙනස් කරලා තියෙනවා. මේ අය වරින් වර අලුතෙන් පත් කරනු ලැබූ බවට අටුවාවල තොරතුරු තියෙනවා. ඊට අතිරේකව උපරාජ, සේනාපති, භාණ්ඩාගාරික වැනි පදවිත් මේ ගණතන්ත්‍ර පාලන ඒකකයේ තුල ඒ වෙද්දී ඒ කාලයේදී ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම තමයි වජ්ජි රාජ්‍ය අධිකරණ කටයුතු පිළිබඳ වෙන විස්තරවල විනිශ්චය, මහා මාත්‍ර, ව්‍යවහාරික නීති විශේෂඥ, සූත්‍රධර, වාර්තා පවත්වන්නා කියන ආදී නිලධාරීන්ගෙන් යුක්ත වෙලා තිබිලා තියෙනවා. වජ්ජි රාජ්‍ය අධිකරණ කටයුතු පිළිබඳ එන විස්තරවල සඳහන් වෙනවා මහා මාත්‍ර, ව්‍යවහාරික නීති විශේෂඥයා, සූත්‍රධර, වාර්තා පවත්වාගෙන යන පුද්ගලයා කියන කණ්ඩායම් වලින් යුක්ත වෙලා තියෙනවා. ගණතන්ත්‍රවල පාලනය ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති මත සිදුවේ. ප්‍රජාතාන්ත්‍රික කියලා කියන්නේ පිරිසක් විසින් පිරිසකගේ කැමැත්ත අනුව ක්‍රියාත්මක වෙන පාලනයක් කියන එක. රාජාණ්ඩුවල සිරිත වූයේ පියපුතු පරපුරට බලය උරුම කර ගන්නා රාජවංශයක් විසින් බලය හිමි කරගෙන පුද්ගල ප්‍රමුඛ රටාවකින් රට පාලනය කිරීමයි. රාජාණ්ඩු ක්‍රමේ ලක්ෂණය තමයි රාජාණ්ඩුවල සිරිත වුණේ පියපුතු පරපුරෙන් පරපුරට උරුම වෙන රාජ්‍ය වංශයක් විසින් බලය හිමි කරගෙන පුද්ගලයෙක් තමයි ප්‍රමුඛයා වෙන්නේ. රජ කියන කෙනා. ඒ පුද්ගලයා තමයි මූලිකත්වයට ගැනෙන්නේ.
මෙම පාලන අධිකාරය වෙනස් වූයේ බලයේ සිටින රජු ඝාතනය කර හමුදා බලයෙන් වෙනත් පුද්ගලයෙකු බලය අල්ලා ගැනීම. සමහර විට ඒ රාජ්‍ය වංශය වෙනස් වෙනවා. එහෙම නැත්නම් ඒ රජතුමා යම්කිසි හමුදා පිරිසක් විසින් ඝාතනය කරාට පස්සේ ඒත් එක්කම අනිත් කෙනෙක් වෙනත් කෙනෙක් රාජ්‍යත්වයට පත් වෙනවා. යුදයෙන් පරදින රජ අනුග්‍රහ ජයග්‍රහකයාට ආචාර කොට රාජ්‍ය භාර දිය යුතුයි. ඝාතනය වුණේ නැත්නම් පෙරදීමකට පත් වුණොත් යුද්ධයේදී පෙරදුනොත් එහෙම ආචාර කරලා ඒ ජයග්‍රහණය කරන කෙනාට තමගේ රාජ්‍ය අනිවාර්යයෙන්ම පාර දිය යුතුයි. රජෙකු සාමාන්‍ය පරිදි මිය ගිය විට ප්‍රභූහු කියලා කියන්නේ සෙන්පතිවරු, බ්‍රාහ්මණයෝ, ශස්ත්‍රියෝ රැස් වෙලා රජෙකු තෝරා ගන්නවා. සාමාන්‍ය රජ කෙනෙක් සාමාන්‍ය පරිදි මිය පරලොව ගියොත් ඒ කියන්නේ යුද්ධ අවස්ථාවක නැතිව ඝාතනයට පත් වුණොත්, මරණයට පත් වුණොත්, ඝාතනයට නෙමෙයි මරණයට පත් වුණොත් සෙන්පතිවරු, බ්‍රාහ්මණයෝ, ශස්ත්‍රීය පිරිස් එකතු වෙලා සුදුසු රජ කෙනෙක්ව තෝරා ගන්නා තත්ත්වයක් තිබිලා තියෙනවා. රජෙකු රට පාලනය කරන්නේ මන්ත්‍රී පරිෂද නම් වූ උපදේශක සභාවක ආධාරයෙන්. රාජ්‍ය පාලනයේදී රාජ්‍ය තාන්ත්‍රිකමය වශයෙන් රජතුමාට අනුග්‍රහය පිණිස සිටින පිරිසක්. එහෙම නැත්නම් රජතුමාට රාජ්‍යත්වය කරගෙන යන්නට ශක්තිය ලබා දෙනවා මන්ත්‍රී පිරිස. මන්ත්‍රී කියලා පිරිසක්, ඇමතිවරු පිරිස. උපදේශක සභාවක්. මන්ත්‍රී සංඛ්‍යාව 7 සිට 37 දක්වා වෙනස් වේ. 7 ඉඳලා 37 දක්වා වෙනස් වෙච්ච අවස්ථාවන් තියෙනවා මන්ත්‍රී සංඛ්‍යාව. මෙම මන්ත්‍රී පිරිසෙහි නායකයා මහා මන්ත්‍රී විය. ඊට අතිරේකව පුරෝහිතයෙක්ද විය. පුරෝහිතයා කියලා කියන්නේ විශේෂයෙන්ම රජතුමාට උපදෙස් දීලා තියෙනවා. විවිධාකාරී උපදෙස් ලබා දීමට ක්‍රියා කරලා තියෙන්නේ මේ පුරෝහිත කියන තනතුරේ හිටපු ඇමතියා. ඒ වගේම තමයි මහා මන්ත්‍රී. මහා මන්ත්‍රී කියලා කියන්නේ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානම ඇමතිවරයා. කෙසේ වුවද අවසානයේ සියලු පාලන කටයුතු සිදුවන්නේ රජතුමාගේ නාමයෙනි. අවසානයේදී සියලුම පාලන කටයුතු රාජ්‍ය ආඥාව ඉතා ප්‍රබල වූ අතර එය උල්ලංඝනය කිරීම දඬුවම් ලැබීමට හේතු වේ. රජතුමාගේ අනසක අනුව තමයි සම්පූර්ණ රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ. රාජාණ්ඩු හා ගණතන්ත්‍ර මගින් පාලනය වූ ප්‍රදේශය 11 මහා ජනපද සේ නම් කරනු ලැබ තිබුණද ඒ ස්ථාවර යෙදුමක් නොවන බව ඉතිහාසඥයෝ පවසති. අපි සාකච්ඡා කරපු පාලන ඒකක 16 රාජාණ්ඩු සහ සමූහාණ්ඩු කියන සියල්ලක්ම ඇතුළත් වෙන මේ 16 හැමදාම ඒ විදිහටම පැවතිලා නැහැ. ඒක වෙනස් වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී ඒක වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි නිතරම යුද්ධ කලකෝලාහල තුලින් ප්‍රදේශයන් වල දේශ සීමා වෙනස් වෙනවා. ඊට බෙහෙවින් හේතු වූයේ දේශපාලන චංචලතාවය. යුද්ධ කිරීමත් එක්ක යුද්ධය ජයග්‍රහණය කරපු ගමන්ම දේශ සීමා වෙනස් වෙනවා. නිරතුරුව සිදු වූ යුද්ධ නිසා රාජ්‍ය සීමා නිතර වෙනස් වෙන තත්ත්වයට පත් වුණා. එක් රාජ්‍යයක් තව රාජ්‍යයක කොටසක් වීම නිරතුරුවම සිද්ධ වුණා. එතකොට කොහොමද ස්ථීරව දේශ සීමා පවතින්නේ? එහෙම නැහැ. දේශ සීමා වෙනස් වෙච්ච අවස්ථාවන් තියෙනවා. ඉතින් බෞද්ධ පොත්වල එන දහසේ ලයිස්තුව වද ඉඳ හිට වෙනස්කම් දක්වයි. දහසේ ලයිස්තුවක් බෞද්ධ පොත්වල තියෙනවා. ඒකත් වෙනස් වෙච්ච අවස්ථාවන් තියෙනවා. ඒ වගේ අවස්ථාවක් ගැන කියවෙන උදාහරණයක් තියෙනවා දීඝනිකායේ මහා ගෝවින්ද සූත්‍රයේ. සප්ත භරත හෙවත් සත්වැදෑරුම් ඉන්දියාව වශයෙන් ජනපද 7ක නම් හා ඒවායේ අගනුවරද දක්වා තිබේ. දීඝනිකායේ මහා ගෝවින්ද කියන සූත්‍රය තමයි මේ සම්බන්ධයෙන් දැක්වෙන්නේ. සප්ත භරත හෙවත් සත්වැදෑරුම් ඉන්දියාව කියලා තමයි දැක්වෙන්නේ. කාලිංගයේ දන්තපුරේ, අවන්තිය මාහිස්සති නගරයේ, සෝවීර රෝරුක කියන නගරේ, අස්සක පොතක කියන නගරේ, විදේහ මිථිලා, අංග වම්හ, කාසි වාරාණසී මේද එවක මිනිසුන් අතර භාවිත වූ බොහෝ විභාගමය සංකල්පයක් බව නිසකය. බොහෝ විභාගමය සංකල්පයක් කියලා කියන්නේ භූමීන් බෙදිලා රාජ්‍ය පාලන ඒකක එහෙම නැත්නම් පාලන ඒකක බෙදලා තිබුණු භූමිය වර්ගීකරණය කරලා තිබුණු බෙදලා තිබුණු ක්‍රමයක්. මේ 7 ගෝවින්ද සූත්‍රයේ දැක්වෙන 7.
එසේ වුණත් අංගුත්තර නිකායේන 12 මහා ජනපද ඓතිහාසික වශයෙන් ඒ කාලයේදී පැවතුණු බෙදුම පිළිබඳ යථාර්ථවත් විශ්වාසනීය වාර්තාවක් බව සාමාන්‍ය ඉතිහාසඥයෝ පිළිගන්නවා. ඒ වෙනකොට තිබුණු ප්‍රධානතම වර්ගීකරණයක් තමයි 12 මහා ජනපද. 12 මහා ජනපදවලට අමතරව යම් යම් බෙදීම් තිබිලා තියෙනවා කියන එක තමයි මහා ගෝවින්ද සූත්‍රයේ උදාහරණින් අපිට කියන්නේ. රාජාණ්ඩුවේ හෝ ගණතන්ත්‍රයේ පාලන බලය අවිවාදයෙන්ම හිමිව තිබුණේ ක්ෂත්‍රියන්ට. රාජාණ්ඩුවල හෝ ගණතන්ත්‍රයේ පාලන බලය අවිවාදයෙන්ම හිමි වෙලා තිබුණේ ක්ෂත්‍රිය පිරිසට බුද්ධ කාලයේ වෙනකොට. ඒ අය හඳුන්වලා තිබිලා තියෙන්නේ රාජකුල කියලා. රාජකුල කියලා. ශාස්ත්‍රීය යන වචනේ මූලික අර්ථය රජ කිරීම හා බැඳෙන බව පැහැදිලි කරුණකි. ශාස්ත්‍රීය කියලා කියන්නේම රජ කිරීම, පාලනය කිරීම කියන අදහස් ගන්නට පුළුවන් අදහසක් ශාස්ත්‍රීය කියන වචනය තුලත් තියෙනවා. එසේ වුද බුද්ධ කාලනික ශාස්ත්‍රීයන් අතර රාජාණ්ඩු හා ගණතන්ත්‍ර වශයෙන් පැවති බල අරගලයි තුල ගණතන්ත්‍රවල පරිහානිය මැනවින් නිරූපණය වේ. ගණතන්ත්‍ර සහ රාජාණ්ඩු අතර ශාස්ත්‍රීයන් අතරත් යුද්ධ කලකෝලාහල තිබුණා. ඒ අතරින් ගණතන්ත්‍රවල පරිහානිය මැනවින්ම ප්‍රකට වෙලා තියෙනවා ශාස්ත්‍රීය වංශිකයන් හා සම්බන්ධ ගණතන්ත්‍ර පාලන ස්ථානවලත් පරිහානියක් වෙලා තියෙනවා. බුද්ධ කාලන ජනතාව අතර පැවති එක්තරා පරමාදර්ශී රාජ්‍ය සංකල්පයක් චක්‍රවර්ති රාජ්‍ය නමින් හැඳින්වෙනවා. ඔන්න තවත් බුද්ධ කාලන ಭಾರತයේ තිබුණු පරමාදර්ශී රාජ්‍ය සංකල්පයක් චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය. දේශපාලනික මේ වශයෙන් වැදගත් වෙන රාජ්‍ය සංකල්පයක්. රාජාණ්ඩු, ඊළඟට සමූහාණ්ඩු, ඊළඟට තවත් රාජ්‍ය ක්‍රමයක් තමයි මේ අපි කතා කරන චක්‍රවර්ති රාජ්‍ය සංකල්පය. පෘථිවියේ මහා සමුද්‍රය දක්වා බලය එකම රජෙකු විසින් පැවැත්වීම තමයි මේ චක්‍රවර්ති රාජ්‍ය සංකල්පේ අරමුණ වෙන්නේ. පෘථිවියේ මහා සමුද්‍රය දක්වා බලය එකම රජෙකු විසින් පැවැත්වීම. චක්‍රවර්ති රාජ්‍යයේ අරමුණක් වෙනවා. නැගී අධිරාජ්‍යවාදී ප්‍රවණතා මෙම සංකල්පයේ වර්ධනයට මහත් අනුබලයක් වූවාට දෙසකය. ඉතින් මෙතනදී කියන්නේ මොකක්ද? ඝන තන්ත්‍ර පාලනයට අමතරව පැවතුණා චක්‍රවර්ති කියන රාජ්‍ය සංකල්පය ඇති වුණා. ඒ සංකල්පය ඇති වෙලා තියෙනවා. ඒ සංකල්පය තව තවත් වර්ධනය වෙන්න අධිරාජ්‍යවාදී. ඒ කියන්නේ මෞර්ය අධිරාජ්‍යවාදී සංකල්පය. මෞර්ය අධිරාජ්‍යයන් ගොඩනැගීම. ඒ වගේ විවිධ අධිරාජ්‍යවාදී සංකල්ප තිබුණා. ඒ අධිරාජ්‍යවාදී සංකල්ප චක්‍රවර්ති රාජ්‍ය සංකල්පයේ බිහි වෙලා ඒක ව්‍යාප්ත වීම සඳහා හේතු වුණා. බෞද්ධ, හින්දු සහ ජෛන යන ආගම් තුනටම මෙම සංකල්පය ඇතුළත් වෙලා තියෙනවා. චක්‍රවර්ති කියන රාජ්‍ය සංකල්පය. මෙහි මූල බීජ ඉරානයෙන් ලැබෙන්නට ඇතැයි කියලා බොහෝ ඉතිහාසඥයෝ පිළිගන්නේ. එහෙනම් චක්‍රවර්ති කියන රාජ්‍ය සංකල්පේ ඉරානයේ බලපෑමකින් ඉරානයෙන් ලබාගත් රාජ්‍ය ආභාසයක් විදිහට තමයි සලකනු ලබන්නේ. බුදු සමයේ තම දේශපාලන චින්තනය ඉදිරිපත් කළේ මෙබඳු පසුබිමක සිට බව තේරුම් ගැනීම වැදගත් වේ. ඉතින් බුදුදහම ಭಾರತೀಯ සමාජය තුළ, ලෝකයේ තුළ ව්‍යාප්ත කරන්නේ මෙන්න මේ වගේ පාලන ව්‍යුහයක්, පාලන ඒකකයක්, පාලන රටාවක්, දේශපාලනික තත්ත්වයක් පැවතුණු සමාජ වටපිටාවක් තුළ. ඉතින් අපි ඊළඟ දවසේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා බුදුරජාණන් වහන්සේගේ මේ ධාර්මික දේශපාලනික සංකල්ප මොනවද කියලා. විවිධ ආකාරයේ ගැටුම් කලකෝලාහල පැවතුණු සමාජ වටපිටාවක් තුළ බුදුරජාණන් වහන්සේ සාමකාමී වූ ධාර්මික වූ පාලනයක් ඇති කිරීමට පාලකයන්ට ලබා දෙන උපදෙස්, ඒ වගේම දේශපාලනික ඉගැන්වීම්, දර්ශන මොනවද කියලා අපි ඊළඟ දවසේ කතා කරමු. ඉතින් අද දවසේ කතා කළේ කොයි වගේ පාලන ඒකකද තිබුණේ, ඒ වගේ මේ පාලන ඒකකයන් වල සුවිශේෂත්වයන් මොනවද කියන කාරණාවන් කිහිපයක් ගැන තමයි සාකච්ඡා කළේ. හොඳයි, පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ ධර්මාචාර්ය විභාග පන්තිය
යටතේ 64 වෙනි දවසේ බෞද්ධ සමාජ දර්ශනීය පොතට අදාළව සාකච්ඡාව පවත්වන්නට යෙදුනේ බෞද්ධ දේශපාලන චින්තනය කියන 7 වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටස. ඊළඟ දවසේ අපි සම්පූර්ණම දෙවෙනි කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ධර්මාචාර්ය විභාගය සඳහා අවශ්‍ය වසර කිහිපයකම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නටත් අපි සියලු කටයුතු මේ වෙද්දී සංවිධානය කරගෙන තිබෙනවා. ඒ නිසා ඒ සාකච්ඡාවන් සමගත් ඔබට සම්බන්ධ වෙන්නට ඉදිරියේදී හැකියාව තිබෙනවා. එසේනම් අද දවසේදී සාකච්ඡාවෙන් සමුගන්නවා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්